Good morning, sir. Good morning, පුතේ. එදා අපි ඉවර කරා නිර්මාණ ටික. අද අපි අලුත් පාඩම් පටන් ගමු. ඔයාලන්ට ඇහෙනවද මාව? Yes, sir. Right. ඇහෙනවා හරි පුතේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ අන්තිම පාඩම් දෙක කුලකයි සම්භාවිතාවයි. කියන මාතෘකාව ඔව් පුතේ. කුලක කුලක දැන් කුලකවලත් මූලිකම කරුණු මේ විද්දි ඉගෙනගෙන ඉවරයි. කුලක ඉගෙන ගන්න පටන් ගන්නේ grade 6 වලදී තේරීම කියන පාඩමෙන්. එතනින් පටන් අරගෙන මේ වෙනකොට කුලකවල මූලිකම කරුණු ටික ඔවුතේ විභාගෙට ඉස්සෙල්ලා සිලබස් එක ඉවරයි. මූලිකම කරුණු ටික කෙරිලා ඉවරයි. එතකොට දැන් අපිට මේ අවුරුද්දේ මේක ඉගෙන ගන්න තියෙන්නේ ගිය අවුරුද්දේ කරපු ටික චුට්ටක් වැඩි දියුණු කරලා. දැන් ගිය අවුරුද්දේ අපි ඉගෙන ගත්තේ කුලක දෙකක් සම්බන්ධ කරගෙන අපි ඒක මේ අවුරුද්දේදී කුලක 3කට යනවා. මම මේකේ අර චූටි චූටි ඒවා කරන්න යන්නේ නැහැ. මම මේ අවුරුද්දට අදාළ ටික තමයි කරන්න යන්නේ. පරණ ඒවා මතක් කරන්න යන්නේ නැහැ. ලොකුවට කුලක හැමතිස්සෙම භාවිතා වුණානේ. 10 දිනම නෝට් එකක් දීලා ඇති ලොකු නෝට් එකක්. පරණ ඒවත් එක්ක ඒකින්ද මේ අවුරුද්දේ ඒවා ලියන්න යන්නේ නැහැ මම. ඒ නෝට් එක පෙරලලා බලාගත්තොත් ඔක්කොම කරුණු ටික තියෙනවා මම දීපු නෝට් එකේ. ලියපු අය මට මතක නෑ ඉස්කෝලේ කරාද ඔන්ලයින් කරාද කියලා. කෙසේ හෝ මම නෝට් එක දීලා ඇති. එක්ක ඔන්ලයින් එක්ක ඉස්කෝලේදී. මේ දෙකෙන් එක. එතකොට එතනදී අපි අවසාන වශයෙන් කුලක දෙකක් සර්වත්‍ර කුලකයක් එක්ක වෙන් රූප සටහනක නිරූපණය කරන එක කරේ. ඒ දේ අපි තව කුලකයක් වැඩි කරලා ගන්නයි යන්නේ. කුලක 3ක් සර්වත්‍ර කුලකයක් එක්ක ගත්තොත් වෙන් රූප සටහනක දක්වන්නේ කොහොමද? ඒතර ඒ වෙන් රූපය තුල අදාළ පෙදෙස් හඳුනා ගැනීම ඊළඟට දීලා තියෙන පෙදෙස් අඳුරු කරලා දැක්වීම අඳුරු කරලා තිබ්බොත් ඒ පෙදෙස නම් කිරීම සහ අවසානයේදී ගැටලු විසඳීම. ගැටලු විසඳීම අවසානයේදී කරන්න තියෙන්නේ. ඒ ওই කරුණු ටික තමයි අපිට මූලිකවම වැදගත් වෙන්නේ. ඔව් දිනෙත් සාමාන්‍යයෙන් කුලක ගානේ
අර කුලක දෙකක් එන වෙලාවට තමයි වෙන් රූපය අපිම හදා ගන්න ඕනේ. වැඩිපුරම සෙකන්ඩ් පේපර් එකේ බැලුවොත් වෙනෙයි වෙන් රූපය දීලා තියෙන්නේ. සමහරක් වෙලාවට වෙන් රූපේ කුලක නම් කරන්න තියෙනවා. වෙන් රූප සටහන ඇඳලා තියෙන්නේ. එතකොට ඒකේ කුලක නම් කරලා නැති අවස්ථා තියෙනවා. ඒක අපි සමහරක් වෙලාවට හඳුනා ගන්න වෙනවා. ඊළඟට සමහරක් වෙලාවට හුඟක් අවුරුදු වල තිබුණ අන්තිම ප්‍රශ්නෙට පොඩි වෙනසක් කරලා වෙන් රූපේ වෙනස් වෙන ආකාරය අලුතෙන් අදින්න. එහෙම ගැටලු කිහිපයක් අවුරුදු කිහිපයක තිබුණා. දීලා තියෙන වෙන් රූපේ මොකක් හරි වෙනස්කමක් කරලා එතකොට එක කුලකයක් උපකුලකයක් බවට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවක් සම්බන්ධ කරලා වෙන් රූපේ පොඩි වෙනසක් වෙන විදිහට ඒක අලුතෙන් අඳින්න අවුරුදු කිහිපයකම තිබුණා. ඔන්න ඔය කරුණු තමයි අපි චුට්ටක් බලන්න තියෙන්නේ. ඒ හැර ලොකු අමාරුවක් නැහැ. ලියන ඉස්සල්ලාම අනුමාත්‍රකාව විදිහට මම අද බෝඩ් එකත් එක්ක කරන්නේ එක එක දවසට එක එක විදි භාවිතා කරුනේ. එකම විදිහට යන්න ඕනෙත් නැහැ. කුලක තුනක් සර්වත්‍ර කුලකයත් සමග වෙන් රූප සටහනකින් නිරූපණය කළ හැකි ආකාර. කුලක තුනක් සර්වත්‍ර කුලකය සමග වෙන් රූප සටහනකින් නිරූපණය කළ හැකි ආකාර. මේ විදිහට කුලක දෙකක් වෙන් රූප සටහනකින් නිරූපණය කරනවා නම් සීමිත ආකාර ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කුලක තුනක් වුණාම ආකාර වැඩි ප්‍රමාණයක් තියෙනවා මේක නිරූපණය කරන්න පුළුවන්. මේක තමයි පොදු අවස්ථාව. කුලක තුන එකිනෙකට ඡේදනය වෙන විදිහට පිළිහිටනවා. මේ මූලිකම අවස්ථාව. ඊළඟට එන්න පුළුවන් කුලක තුන කිසිම ඡේදනයක් නැතිව ඒ වගේම කුලක දෙකක් තවත් කුලකයක උපකුලකයක් විදිහට ඉස්සල මේ හතර ඇඳගන්න මට ඉඩ මදි.
තව තියෙනවා මම තව දෙකක් විතර අඳින්නම් වෙනස් ආකාර ඕන තරම් තියෙන්න පුළුවන්. නෑ පුතේ හරියට බැලුවොත් ඊටත් වඩා පුළුවන් වෙයි. නම් කරන විදිහත් අනුව වෙනස් වෙනවනේ. දැන් මේ කුලකයේම ආකාර තුනකට නම් කර හැකියි. මෙතනට B දාලා එක ආකාරයක්, මෙතනට C දාලා තව ආකාරයක්. ඒ වගේ ආකාර නම් ගොඩාක් තියෙනවා. මේකදී එක ආකාරයයි මේකත් එක ආකාරයයි. හොඳ මේක වෙනස්. දැන් මේකෙත් මේවයි මැදට B දැම්මා වගේ මැදට A දැම්මොත් තව විදියක්. මැදට C දැම්මොත් තව විදියක්. මේවා එකිනෙකට වෙනස් ආකාර විදිහට තමයි ගන්න වෙන්නේ. මම උඩ දෙක මකනවා. තව එකක් ගත්තොත් එහෙම තව හතරක්ම අඳින්නම් ඔළුවට ආපු ඒවා. හරි ගවන්නේ නැහැ පුතේ. දැන් මං 8ක් යන්ද අඩු වශයෙන් 6ක්වත් අඳලා තිබ්බොත් ඇති. ප්‍රශ්නයක් කරගන්න එපා. මතක විදිහට අඳින්න මේ ඔක්කොම ටික නෙමෙයි අඳින්නේ. තව පුළුවන්. ඔයාට හිතෙනවා නම් තව දෙකක් ඔයා ගානේ අඳ ගන්න. අනේ ඉස්කෝලේ මම දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආවේ. ඔයගලන්ට සඳ තත්ත්වය අහන්න බැරි වුණා පාදකේ. ආ? ඔව් ඔව් සමහරුන්ගේ කටට ගානවා කිව්වා. පුතේ මං සඳාවෙද්දී ලකුණු ටික දෙන්නම්. බහුතරය වල් ඉවරයි එකතු කරන්නයි ඒ ටික තමයි තව පේපර් චුට්ටක් තියෙන සමහර පේපර් දැන් මම ඉස්කෝලේට ගියාම මාරු වෙලා තිබ්බ පේපර් දෙකකුත් හම්බ වුණා.
ඉවරද ඇඳලා? හරි පුතේ හරි අනිත්. නොවැම්බර් අන්තිම සමහරක් වෙලාවට ඉස්කෝලේදීම විවාහය කරන්න පුළුවන් වෙයි. ඔව් පුතේ දැන් මෙතන විවිධ ස්වරූපයෙන් මේ වෙන් රූප අඳින්න පුළුවන්. නමුත් ගැටලුවලදී ඔය හැම වෙන් රූපයක්ම වැදගත් වෙන්නේ නැහැ. නමුත් සමහරක් වෙලාවට අර පොදු අවස්ථාව තමයි වැඩිපුර වෙන්නේ. පොදු අවස්ථාවත් එක්ක වෙනස් වෙන්නේ ඒ ගාන ඉදිරිපත් කරලා තියෙන ස්වරූපයත් එක්ක. දැන් අපිට ගාන තුල පැහැදිලි වෙනවා නම් යම්කිසි පෙදෙසක් අයිති වෙන්නේ නැහැ කියන එක නැත්නම් අවයව නැහැ කියන එක. ඒ පෙදෙස නැතුව තමයි වෙන් රූපය අඳින්න උත්සාහ කරන්න ඕනේ. ඒ දීලා තියෙන විස්තරයට අනුව තමයි ඒක අපි බලන්න වෙන්නේ.
අපි චුට්ටක් බලමු ඉස්සල්ලාම පෙදෙස් හඳුනා ගැනීමෙන් පස්සේ තාම මේ නිකන් ඇඳ විතරයිනේ උත්සාහයක් දරමු. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඒතර ඒ ගානේ විස්තරේ සිංහල භාෂාව තමයි වැදගත් වෙන්නේ. උඟ දෙනෙක් කුලක ගාන වරද්ද ගන්නවා සිංහල බැරි කමට. සිංහල පුළුවන් වුණාට කියවලා තේරුම් ගන්න බෑ. ජාතිය සිංහල වුණාට. ඒක තමයි කුලක ගාන හුඟක් අයට වරදින්න හේතුව. අර මං කලිනුත් කියලා තියෙනවා සමහරක් තැන්වල මේ තනි අකුර පවා වැදගත්. අකුරක් හින්දා සම්පූර්ණ අදහසම වෙනස් වෙන්න පුළුවන්. වචනයක් හින්දා සම්පූර්ණ අදහසම වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද කුලක ගානේ ගොඩක් වැදගත් වෙනවා පැහැදිලිව කියවන එක. අපේ දරුවන්ට තියෙන ලොකු දුර්වලතාවයක් තමයි අපේ අය ගාන උඩින් පල්ලෙන් කියවන්නේ. ඒකොල්ලොම උපකල්පනය කරන ගානේ මේක තමයි දීලා තියෙන්නේ නිගමන වලට එළඹිලා ඉවරයි ගානේ භාගයක් කියවද්දී. නමුත් ගානේ හැම වචනයක්ම අත්තරින් නැතුව කියවුවොත් තමයි ඒකේ නියම අර්ථය අපේ ඔළුවට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය දේ හරියට කරන්නේ නැති හින්දා හුඟ දෙනෙක් මේක වරද්ද ගන්නවා. රයිට් අපි බලමු පුළුවන් තරම් මම සරලව කරන්න උත්සාහ කරන්නේ ඒකයි. මේ කුලක තුන සම්බන්ධ කරගෙන මේ ටික ඉවර ඇති නේද දැන් පුතේ? තාම ලියන කවුරුත් ඉන්නවද? අඳින රයිට්. අපි බලමු මේ පොදු වෙන් රූපය ගත්තොත් දැන් මේ වෙන් රූපයේ එකිනෙකට වෙනස් පෙදෙස් කීයක් තියෙනවද? එකිනෙකට වෙනස් පෙදෙස් කවුරුද? ඒගොල්ලය පොඩි අවුලක් තියෙනවා. පොඩ්ඩක් වෙනස්. මෙතන නෑ මම මේ නම් කරන්න පුළුවන් ආකාර නම් ගොඩක් තියෙනවා. තනි තනි කොටස් වශයෙන් ගත්තොත් මේ සම්පූර්ණ රූපේ කොටස් කීයකට වෙන් වෙලා තියෙනවද? දැන් මේ එක එක කොටස එක එක පාට වලින් පාට කරන්න කිව්වොත් මේක පාට කරන්න පාට කීයක් ඕනේද? තනි තනි කොටස් 1 2 3 4 5 6 7 මේකත් අයිති 8 මෙතන තියෙනවා එකිනෙකට වෙනස් කොටස් 8ක්. අර කුලකවලදී අර අපි සම්භාවිතාවත් එක්ක යද්දී අපි කතා කරනවා සිද්ධි ගැන. සරල සිද්ධි වගේ තමයි. සරල සිද්ධි තියෙනවා 8ක්. ඊට පස්සේ මේවා එකට සම්බන්ධ කරලා තව සිද්ධි ගොඩනගා ගන්න පුළුවන්. ඒවා ගොඩක් තියෙනවා. ඒතර නම් මෙතන සරලව ගත්තොත් මූලිකව පෙදෙස් 8කට වෙන් වෙලා තියෙනවා. දැන් මේ අංක 1 පෙදෙස ගැන ගත්තොත් අංක 1 ඒට අයිතිද? අංක 1 ඒට අයිති. බීට අයිතිද? නෑ නෑ. සීට අයිතිද? නෑ එහෙනම් මේ අංක 1 කියන පෙදෙස විස්තර කරලා ලියනවා. කොහොමද ලියන්න පුළුවන්? ඊට පමණක් අයිති. දැන් මම මේක මෙහෙම ලිව්වොත් ඒට අයත්
ඒට අයිති. ඒට පමණක් කරයි. මේක ඒට අයිති කියලා ලිව්වොත් වැරදි. ඒට අයිති තව ඒවා තියෙනවා. මේක අර කිව්වා හරි ඒට විතරයි අයිති. ඒට අයිති බීටයි සීටයි අයිති නෑ. ඒ අදහස එන්න ඕනේ. එතකොට බීටයි සීටයි අයිති නැහැ කියන එක අපිට හඳුනගන්න පහසු කර හැකි පමණක් වචන තමයි. ඒට විතරයි අයිති. දැන් ඒට පමණක් අයත්. එතකොට එතනින් පැහැදිලිව කියවෙනවා බීටයි සීටයි අයිති නැහැ කියලා. නිකම්ම පිළිගුවා නම් ඒට අයත් කියලා බීට අයිති වෙන්නත් පුළුවන් සීට අයිති වෙන්නත් පුළුවන්. නමුත් ඒට පමණක් අයිති කිව්වම ඒට විතරයි අයිති. මේක අපි කොහොමද කුලක අංකණයෙන් ලියන්නේ? මේ විස්තර කරලා මේ ලියුවේ කුලක භාෂාවෙන්. ඒට අයිති බීටයි සීටයි අයිති නෑ. ඒක අපි ලියනවා B මේලය C ඩෑෂ් කියලා. සීඩේ. මෙතනට එන්නේ ඡේදනය. ඒට අයිති හා බීට හෝ සීට අයිති නැති. එතකොට මේක විස්තරේ මේ විස්තර කරලා ලිව්වා මේ කුලක අංකණයෙන් ලිව්වා. ඒ වගේ අපි ගත්තොත් අංක 2. අංක 2 ඒට අයිතිද? සෝ ඒට අයිති. ඒ රවුම ඇතුලේ ඉන්නේ. බීට අයිතිද? ඕ බීටත් අයිති. සීට අයිතිද? නෑ. නෑ. සීට අයිති නෑ. එහෙමනම් කොහොමද අංක 2 විස්තර කරලා ලියන්නේ? ඒට සහ බීට පමණක් අයිති. හොඳයි පුතේ. ඒට හා බීට පමණක් අයත්. මෙතනදී මේ පමණක් කියන වචනයට ලොකු වටිනාකමක් තියෙනවා. මෙතන පමණක් යෙදුවේ නැත්තම් සම්පූර්ණයෙන් වැරදි. ඒට හා බීට පමණක් අයත්. කුලක අංකණයෙන් ලියද්දී ඒටයි බීටයි අයිති. එහෙනම් ඒ ඡේදන B එන්න ඕනේ. C අයිති නෑ. C ඩෑෂ් එන්නත් ඕනේ. මේක සම්බන්ධ කරද්දී මෙයාව වරහන් කරලා මෙතනට ඡේදන දාන්න. වරහන් කිරේ නැතත් ඒ අදහස තමයි එන්නේ. නමුත් වරහන් කරන එක වඩා සුදුසුයි. මේ විදිහට මේ දෙන්නව ලියාගෙන ඉතුරු ටිකත් ලියන්න බලන්න ඒක 8 වෙනකම්. මේ දෙන්නව ලියාගෙන ඉතුරු 6 දෙනාවත් ලියන්න.
ඉවරුණාම මට මැසේජ් එකක් දාන්න. කීප දෙනෙක් ඉවරුණා මම උත්තර ටික කියන්නම්. පුතේ කුලක අංකණයෙන් ලියද්දී අකුරු මාරු වුණාට කමක් නැද්ද? මෙතනදී මේ දෙන්නා මාරු වුණාට කමක් නැහැ. මෙතන මේ දෙන්නා මාරු වුණාට කමක් නැහැ. AY BY මාරු වෙන්න බෑ මෙතනදී. මේකේ BY CY මාරු වෙන්න බෑ. එකම අදහස කියවෙන දෙන්නක මාරු වුණාට කමක් නැහැ. right. සර් තුනටම ඡේදන දාද්දි තුන එකට දාන්න පුළුවන්ද නැත්නම් පුළුවන්. දෙකකට වරහන් දාලා නෑ වරහන් අවශ්‍ය නැහැ. වරහන් දැම්මා කියලා වරදකුත් නැහැ. නමුත් වරහන් අත්‍යවශ්‍ය නැහැ. වරහන් නොදා ලියන එක තමයි වඩා සුදුසු. හරි සර්. මෙතනදී මම වරහන් භාවිතා කරේ මෙහා ඩෑෂ් වෙන හින්දා. අංක 3 කියන්නේ b ට පමණක් අයත්. එතකොට b ට පමණක් අයත් ලියද්දි මේ පළවෙනි එක ලියපු විදිහට මේ AY BY මාරු වුණා නම් හරි. b ඡේදන a මේල c ගේ ඩෑෂ්. b ඡේදන a මේල c ගේ ඩෑෂ්. ඊළඟ අංක 4 a හා c ට පමණක් අයත්. a හා c ට පමණක් අයත්. මෙතනදී කුලක අංකනයේදී මේ BY CY මාරු වුණා නම් හරි. A ඡේදන C ඡේදන B ඩෑෂ්. අංක 5 කොහොමද ලිව්වේ? කියන්න බලන්න. A ට B ට හා C ට අය A ට B ට හා C ට 6ක්. හරි. වෙන විදියක්. ABC තුනටමයි ABC තුනටම අයත්. ඒකත් හරි. තව ලියපු වෙනස් විදි තියෙනවද? C ටයි B ටයි පමණක් අයත්. අංක 5 C
අර කියපු දෙක තමයි වැඩිපුරම හොඳ. A ට හා B ට හා C ට අයත්. එහෙම නැත්නම් ABC තුනටම අයත්. කුලක අංකණයෙන් ලියද්දී A ඡේදන B ඡේදන C. දැන් අර අපි පිළිවෙලට අකුරු ටික දාන්නට මේ අකුරු මාරු කරලා ලිව්වා කියලා වරදක් නැහැ. කවුරු හරි මේක මෙහෙම ලියලා තිබ්බොත් ඒත් ඒකම තමයි අදහස. මේක දැන් මේක ඕන මෙහෙම ලිව්වත් හරි C dash ඡේදන A ඡේදන B. අර සාමාන්‍යයෙන් ඩෑෂ් කියන්නේ නෙගටිව් අදහසනේ. වැඩිපුර හොඳයි පොසිටිව් එක්කලා මුලින් ලියනවා. ඒ හැරෙන්න අදහසේ වරදක් නැහැ. අංක 6 B හා C ට පමණක් අයත්. ඒතර මේ දෙක BC වෙන්න ඕනේ. මෙතනට A එන්න ඕනේ. B ඡේදන C ඡේදන A dash. අංක 7 C ට පමණක් අයත්. C මෙතනට AB මෙතනට. C ඡේදන A මේල B ගේ dash. අංක 8 මොකද්ද ලිව්වේ? ABC තුනටම අයත් නොවන ABC තුනටම අයත් නොවන. හරිද? සර්වත්‍ර කුලයකට ABC තුනටම අයත් නොවන. දැන් අපි මං කිව්වා පස්වෙනි එකට ABC තුනටම අයත් කියලා. එතකොට ABC තුනටම අයත් නොවන කිව්වොත් අදහස් වෙන්නේ මේ පහ නැතුව ඉතුරු ඒවා. තුනටම අයිති නැති ඒවා කියන එක. දැන් මෙතන එන්න ඕනේ තුනටම අයිති නැති අදහස නෙමෙයි. ඔන්න සිංහල භාෂාවේ තර්ක කළ යුතු දෙයක්. A හෝ B හෝ C ට අයත් නොවන මෙතන එන්න ඕනේ තුනටම අයිති නැති අදහස නෙමෙයි. තුනෙන් එකකටවත් අයිති නැහැ කියන අදහස. තුනටම අයිති නැහැ කියන එකයි තුනෙන් එකකටවත් අයිති නැහැ කියන එකයි දෙකක්. එතකොට එන්න ඕනේ හෝ වචනයත් එක්ක A ට හෝ B ට හෝ C ට හෝ අයත් නොවන. ඒකෙන්ද මෙතන පස්වෙනි එක අටවෙනි එක අර්ථ දක්වන්න එපා ABC තුනටම අයත් නොවන කියලා. ඒක වැරදි. එහෙනම් ඒක හරිනම් පස්වෙනි එකට ලිව්වා වැරදි වෙන්න ඕන. මෙතනදී මේ තුන් දෙනාටම අයත් නොවන නෙමෙයි එන්න ඕනේ තුන් දෙනාගෙන් කාටවත් අයිති නැහැ කියන අදහස. ඒකෙන්ද ඒක වචනයෙන් ලියද්දී විස්තර කරලා ලියද්දී A ට හෝ B ට හෝ C ට හෝ අයත් නොවන සර්වත්‍ර කුලකයේ සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒක කුලක අංකණයෙන් ලියද්දී A මේල B මේල C ගේ dash. A මේල B මේල C ගේ dash. තේරුණාද ඒක? කාට හරි ඒකේ ගැටලුවක් තියෙනවද? right අපි මේක තව විදිහකට කරමු. යන ඊළඟ ප්‍රශ්නය විදිහට පහත දැක්වෙන්නේ පොත්හලකට පැමිණි පාරිභෝගිකයින් අභ්‍යාස පොත් පෑන් හා පැන්සල්
මිලදී ගැනීම දැක්වීමට සර් අභ්‍යාස පෑන් පොත් හා පැන්සල් අභ්‍යාස පොත් පෑන් හා පැන්සල් මිලදීගත් ආකාරය දැක්වීමට අඳින ලද වෙන් රූප සටහනකි. එහි එක් එක් පෙදෙස විස්තර කර ලියන්න. එහි එක් එක් පෙදෙස විස්තර කර ලියන්න. ඉතින් ඒක නම් අදහස ගැටලුවක් නෑ. මේක අඳ ගන්නකෝ. මේ විදිහට නම් කරලා හරි පුතේ. මලින්දු දැන් දාවේ. මලින්දු පල්ලි ගියාද? මං හිතුවා සිකුරාදට පල්ලි යනවා කියලා. මොහොමඩ් ඌ පල්ලි ගිහලා ඉන්නේ සර්. පැයක් දෙකක් ඉඳලා ඉන්නේ පල්ලියේ සිකුරාදාට. රයිට්. මේක විස්තර කරන්න ඕනේ. ඒ කවුද ඒ? අභ්‍යාස පොත් පමණක් ගන්න. ඒ වලින් කියවෙන්නේ අභ්‍යාස පොත් පමණක් අභ්‍යාස ගත්ත පොත් පමණක් ගත්ත අය. ඒ කියලා දාලා ලියන්න. දැන් මං අහන එක උත්තර දෙන්න ඕනේ. නදීෂ් ඉන්නවද? නදීෂ්
ග්‍රවුන්ඩ් එකේ. ඔව් සර්. ආ. B මොකද්ද? ආනදීෂ් අභ්‍යාස පොත් හා පෑන් මිලදී ගත්තයි. හරි. අභ්‍යාස පොත් හා පෑන් පමණක් කියලා එන්න ඕනේ පුතේ. අභ්‍යාස පොත් හා පෑන් පමණක් මිලදී ගත්ත අය. පැන්සල් අරන් නැහනේ. අභ්‍යාස පොත් හා පෑන් පමණක් මිලදී ගත්ත අය. දෙව්දුන් ඔව් සර්. C ඔව් සර්. C මොකද්ද? පෑන් පමණක් ගත්තයි. පෑන් පමණක් ගත්තු අය. අනිත් අය ලියා ගන්න. සස්මිත ඔව් සර්. D අභ්‍යාස පොත් හා පැන්සල් පමණක් මිලදී ගත් අය. අභ්‍යාස පොත් හා පැන්සල් පමණක් මිලදී ගත් අය. නිම්සර E අල්මේදා ඔය අල්මේදා නැද්ද? අසේල් අභ්‍යාස පොත් හෝ පැන්සල් හෝ පෑන් පමණක් ගත්තයි. ඒක වැරදි. හොදාන්න බෑ එතනට. මෙතන මේකට හොදෙන්නත් වැරදි පුතේ. ඌ කියලා කිව්වොත් අදහස් වෙන එක එකක් ගත්තත් ඇති. හා කියලා කියනවා. අභ්‍යාස පොත් හා පෑන් හා පැන්සල් පැන්සල් මිලදී මිලදී ගත්ත අය. එහෙම නැත්නම් කෙටියෙන් කිව්වෙකි වර්ග තුනම මිලදී ගත්ත අය. වර්ග තුනම මිලදී ගත්තු අය. තේෂාන් F තේෂාන් පෑන් හා පැන්සල් පමණක් ගත්ත අය. පෑන් හා පැන්සල් පමණක් ගත්ත අය. හොඳයි. කෙවින් පතුරුසිංහ G කෙවින් කෙවින් ඒ දන්නේ ලොක්කුනේ. හරි. ෂෙනාන් පන්ති අංක 25 ෂෙනාන් මට කියන්න G ඒකේ 25 අභ්‍යාස පොත් හා පෑන් පමණක් ගත්තයි. G පැන්සල් පමණක් ගත්තයි. පැන්සල් පමණක් ගත්තු අය. ශෂිත H මොහොකටවත් අයිති නැති අය. ඇයි අනේ විස්තර කරලා කියන්න මොකටවත් අයිති නැත්ද කියන්නේ මොකද්ද? කුලක තුන නම් කරලා තියෙන. එතකොට එහෙම කියන්න බෑ. අභ්‍යාස පොත් වලටයි පැන්සල් වලට පෑන් වලටයි අයිති නැති කට්ටිය. දැන් උත්තරේ විභාගෙට ලියන්නේ කොහමද? ලියන විදියට කියන්නේ.
අභ්‍යාස පොත් හා අභ්‍යාස පොත් පෑන් හා පැන්සල් වලට අයිති නැති අය. ඔයා අයිති වුණාටද? අභ්‍යාස පොත් හා පැන්සල් අභ්‍යාස පොත් හෝ පැන්සල් හෝ පෑන් හෝ මිලදී නොගත්තයි. ඉරෝෂ් කොන්ද පැන්නේ? මෙතන ඉස්සල එකෙත් මං කිව්වා හෝ දාන්න ඕන. දැන් මේ විස්තරයට දැන් මේ වගේ එකක් විස්තර කරලා ලියන්න කිව්වම වලට අයිති නැති කියලා ලියන්න එපා. මේක දැන් මේ මිලදී ගැනීම ගැන කතා කරන්නේ නම් මිලදී ගත්තු හරි මිලදී ගත්තු නැති හරි කියලා කියවෙන්න ඕන. ඒත් මෙතන H කියන්නේ අභ්‍යාස පොත් හෝ පෑන් හෝ පැන්සල් හෝ මිලදී නොගත් අය. මිලදී ගැනීම කියන වචනය භාවිතා වෙන්න ඕන. ඔව්. එහෙම නැත්නම් අර ඉස්සල එකේ ලියන්න දීපු අපිට වර්ග තුනෙන් එකක්වත් මිලදී නොගත් අය. තුන් දෙනාව නම් කරන්න අකමැති නම් එහෙම කිව්ව එකේ. වර්ග තුනෙන් එකක්වත් මිලදී නොගත් අය. එකක්වත් කියන එක කියවෙන්න ඕනේ. වර්ග තුනම මිලදී නොගත් අය කිව්වොත් වැරදි. වර්ග තුනෙන් එකක්වත් මිලදී නොගත් අය. ඒක මේකයි නිසා නෑ. වර්ග තුනම මිලදී නොගත් අය කිව්වොත් තුනම ගත්තු නැති අය විතරයි ආදාය. එතකොට මේ ඔක්කොම මේගොල්ලොත් ඒගොල්ලන්ට අයිති. වර්ග තුනම නොගත් අය. මේ ඉන්නේ වර්ග තුනම ගත්තු අයනේ. දැන් වර්ග තුනම නොගත් අය කියන්නේ මේ ටික හැර ඉතුරු ඔක්කොම. මෙතනට එන්න ඕනේ හරි දේ අදහස වර්ග තුනෙන් එකක්වත් නොගත් අය. ඒ තමයි මම කිව්වේ සිංහල වලින් පටලව ගන්නවා කියලා. අදහස හරියට ඉදිරිපත් වෙන්න ඕනේ. සමහරක් වෙලාවට අපි භාවිතයේදී අපි තේරුම් ගන්නවා මේක තමයි මෙයා කිව්වේ කියලා. නමුත් ලියනකොට එහෙම හරියන්නේ නැහැ. හරි දේ හරියට ලියවෙන්න ඕනේ. අර අපේ පහසුවට අපි ඔය සමහරක් වෙලාවට කියන මෙතනින් තුනම ගත්තු නැති අය. එහෙම කිව්වොත් වැරදි ඇත්තට. තුනෙන් එකක්වත් ගත්තු නැති අය කියලා කියවෙන්න ඕනේ. පැහැදිලිද? ඔව්. ඊළඟට යමු. තව එකක් කරමු. පහත දැක්වෙන්නේ වාර පරීක්ෂණයේදී පන්තියක සිසුන් සිංහල ගණිතය හා ඉංග්‍රීසි සමත් වූ ආකාරය නිරූපණය කිරීමට අඳින ලද වෙන් රූප සටහනකි. එහි එක් එක් පෙදෙස විස්තර කර ලියා දක්වන්න. right. මේක අඳ ගන්න. මෙතන සිංහල සමත්, ගණිතය සමත්, ඉංග්‍රීසි සමත්.
මම දැන් යනවා D පන්තියට. රොෂිත් කියන්න පුතේ P. කවුද P? සිංහල විෂය පමණක් සමත්. සිංහල විෂය පමණක් සමත් අය. හොඳයි. P කියන්නේ සිංහල විෂය පමණක් සමත් අය. සවින් Q ගණිතයේ විෂය පමණක් සමත් අය සර්. Q කියන්නේ ගණිතයේ විෂය පමණක් සමත් අයද? Q ඉන්නේ සිංහලයි ගණිතයයි දෙකම සමත් අය සර්. සිංහලයි ගණිතයයි පමණක් කියලා එන්න ඕනේ ඉංග්‍රීසි නැති හින්දා. සිංහල හා ගණිතය පමණක් සමත් සිසුන්. Q කියන්නේ සිංහල හා ගණිතය පමණක් සමත් සිසුන්. රොමෙත් සර් R සර් P කිව්වේ මොකක්ද සර් බඩයි කියන්නේ? P වලට කිව්වේ පුතේ සිංහල පමණක් සමත් අය. Q කිව්වේ සිංහල හා ගණිතය පමණක් සමත් අය. දැන් රොමෙත් කියනවා R. සිංහල ගණිතය ඉංග්‍රීසි යන සියලුම විෂයන් සමත්. විෂයන් තුනම සමත් අය. සිංහල ගණිතය හා ඉංග්‍රීසි විෂයන් තුනම සමත් අය. නිකම් මෙතන කියන්නත් පුළුවන් එම විෂයන් තුනම සමත් අය කියලා කියන්නත් පුළුවන්. ඊළඟට අපි යමු විදුසිත් S සිංහල ඉංග්‍රීසි පමණක් සමත් සිසු. S අකුර ගණිතය රවුමෙන් එළියේ. සිංහල රවුම ඇතුලේ ඉංග්‍රීසි රවුමත් ඇතුලේ. එහෙනම් සිංහල හා ඉංග්‍රීසි පමණක් සමත් අය. ප්‍රවීණ ඇන්ජලෝ සර් T ඉංග්‍රීසි පමණක් සමත් අය. ඉංග්‍රීසි පමණක් සමත් අය. ඉංග්‍රීසි පමණක් සමත් අය. ඖෂධ සර් U එක් විෂයක්වත් සමත් නැති අය. එක් විෂයක්වත් සමත් නැති අය. මෙහෙමයි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. මේ විෂයන් තුන නතර තව විෂයනුත් තියෙනවානේ. ඒකද කමකුත් නැහැ වගේ. ඊට වඩා හොඳ ක්‍රමයක් කාටද කියන්න පුළුවන්? යුව තව ක්‍රම තියෙනවා. යුව කියන්න පුළුවන්. ඉංග්‍රීසි හෝ සිංහල හෝ ගණිතයේ සමත් නොවන ඉංග්‍රීසි හෝ සිංහල හෝ ගණිතය සමත් නොවන අය. තව සරල විදියක් ඉහත විෂයන් තුනම සමත්. විෂයන් තුනම අසමත් අය. දැන් මට චුට්ටක් කියන්න මම කියන විෂයන් තුනම අසමත් අය කියලා. ඒක හරි. මේක මම කිව්වොත් විෂයන් තුනම සමත් නොවූ අය කියලා. හරිද? විෂයන් තුනම සමත් නොවූ අය කිව්වොත් හරිද? නෑ වැරදි. එතකොට ඉතුරු එතන පැහැදිලි නිකන් අපි සිංහල භාෂාවත් එක්ක සමහරක් වෙලාවෙදී විෂයන් තුනම අසමත් කියන්නේ විෂයන් තුනම සමත් නැහැ කියන අදහසක් එනවා. නමුත් ඒකේ පොඩි වරදක් තියෙනවා. විෂයන් තුනම අසමත් විෂයන් තුනම සමත් නැහැ කියන්නේ මේ R නැතුව ඉතුරු ටික. අනේ ඒකට තව වචනයක් දැම්මොත් හරි විෂයන් තුනෙන් එකක්වත් සමත් නැති අය. එහෙම කිව්වොත් හරි. පැහැදිලිද?
සිංහල භාෂාවත් එක්ක තර්ක කරන්න ඕන. හරිද නෙත් හරි? දැන් මම උත්සාහ කරේ ඒවැය තියෙන අඩුපාඩු පැහැදිලි කරන්න. ඒකින්ද වාක්‍යයක් ලියද්දි විස්තර කරලා ලියද්දි වචන ගැලපීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කුලකවලදී සමහරක් වෙලාවට අපිට ගණන් වල කලාතුරකින් ඒ වගේ තැන් හම්බ වෙනවා. ඒකින්ද වචන භාවිතය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙතනදී. රයිට්? අපි යමු ඊළඟට කියන්න අනුමාතෘකාව විදිහට වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම. වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම. පළවෙනි ගාන සහ මේ වෙන් රූපය අඳගන්න පුළුවන් අය අඳුරු කරන්න මං කියලා දෙන්නම් තව චුට්ටකින්. මම පොදු අවස්ථාවත් එක්ක ඉස්සලා යන ගණන් 6ක් විතර දෙනවා. ගාන ලියන්න ඉඩ තියාගෙන වෙන් රූප සටහන් 6ක් විතර ඉවර වුණොත් ඇඳලා තියාගන්න. ඉතින් මට තේරුන්නේ නැහැ හවුද එක. හරි පුතේ. මෙතන A මේල B ඡේදන C. හරි පුතේ කවන්නේ. දැන් මේකේ අදාළ දැන් කුලක දෙකක් තියෙද්දි ඇත්තටම පහසුයි. දැන් කුලක තුනකට ගියාම අපි කොහොමද මේක හරියටම හොයාගන්නේ? දැන් මම චුට්ටක් මේ අටු වැඩක් කරලා පෙන්නන්නම්. මේ අපි ඉස්සල්ලා ගත්තු දේ දැන් මෙහෙමනේ කුලකේ අපි ගත්තේ පොදු නම් කරේ. දැන් මේක අපිට තියෙනවා මම මේ කටු වැඩක් විදිහට මේක භාවිතා කරන්නේ. හරි පුතේ. මං ගානේ පැත්තේ හිටියම මම ඒ පැත්ත බැලුන්නේ නැහැ. මෙතන ඉස්සලම තියෙනවා A මේලය B. මොනවාද මේ A මේලය B කියන්නේ? A මේලය B කියන්නේ A ගේ B ගේ ඔක්කොම. ඒතර A ගේ B ගේ sorry BC මාරු වෙනවා. එතකොට A මේලය B කිව්වම A ගේ B ගේ ඔක්කොම 1 2 3 4 5 6 කියන අංක ඔක්කොමයි. ඊළඟට දෙනවා C. C ට අයිති අංක මොනවාද? 4 5 6 7. දැන් මේ දෙක අතර තියෙන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ පොදු. මොනවාද පොදු ටික?
මේ 4යි 5යි 6යි තමයි පොදු. එහෙනම් මේක අඳුරු වෙන්න ඕනේ. මෙන්න මේ ටික. පැහැදිලිද? දැන් අර මේක කටු වැඩේ විදිහට භාවිතා කරේ. පාට කරන එකේ මේම අංක දාලා පාට කරන්න යන්න එපා. ඒක කටු වැඩක් විදිහට යොදා ගත්තා. දෙවෙනි එක. ඒ මේල බී ඡේදන C. උත්සාහ කරන්න. මේ වෙන රූපෙම ඇඳලා සර් ඔය එක කොහොමද සර්? මම මේක තමයි මේ පෙන්නුවේ. ඒ මේලය බීට අයිති අංක ටික ලිව්වා. හරියට. C ගේ අංක ටික ලිව්වා. ඒ දෙකට පොදු ටික. මේ 4 5 6 කියන තුන තමයි මේකේ පාට කරලා පෙන්වන්න ඕනේ. දැන් දෙවෙනි එකට ගියාම ඉස්සලම ඉන්නවා A. A ගේ අංක ඇවිල්ලා 1 2 4 5. ඊළඟට ඉන්න B ඡේදන C. B ඡේදන C කියන්නේ B ටයි C ටයි පොදු. B ගේ C ගේ පොදු ඇවිල්ලා 5යි 6යි. දැන් මේක උඟක් අය පටලව ගන්න. දැන් මේ දෙන්න සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? මේලයේ. මේලය කියන්නේ ඔක්කොම. එහෙනම් මේ අංක ඔක්කොම ටික ලකුණු වෙන්න ඕනේ. අංක ඔක්කොම කියන්නේ 1 2 4 5 6. ඒ රවුම සම්පූර්ණයෙන් පාට වෙනවා 6 කියන කොටස. ඒ රවුම සම්පූර්ණයෙන් මේ B ටයි C ටයි පොදු කොටස. පැහැදිලිද? තුන්වෙනි එක බලන්න. A ඡේදන B dash ඡේදන C. හරිදනේ. මේ අංක විදිහට ලියාගෙන ගන්න එක පහසුයි පුතේ. ඉස්සලම A ඡේදන B ගේ ඩෑෂ් ව ගන්න. ඊළඟට C ව ගන්න. ඒ දෙකට පොදු. A ඡේදන B ගේ ඩෑෂ්. A ඡේදන B ගේ ඩෑෂ් A ඡේදන B කියන්නේ 2යි 5යි. તો 2යි 5යි නැතුව ඔක්කොම 1 3 4 6 7 8. ඊට C කියන්නේ 4 5 6 7. පොදු ඒවා 4 පොදුයි 6 පොදුයි 7 පොදුයි. මේක ලකුණු වෙන්න ඕනේ 4යි 6යි 7යි. 4යි
6යි 7යි ලකුණු වෙන්න ඕන. හතරවෙනි එක A ඡේදන B මේල B ඡේදන C. තුන්වෙනි එක පුතේ නැවත මම කියන්නම්. මම උඩ දෙක මකන්නම්. තුන්වෙනි එකේ ඉස්සලම ගන්නවා A ඡේදන B ඩෑෂ්. A ඡේදන B ගේ ඩෑෂ් කියන්නේ A ඡේදනය B කියන්නේ A ටයි B ටයි පොදු 2යි 5යි විතරයි. A ඡේදන B. එහෙනම් 2යි 5යි නැතුව ඔක්කොම ටික එන්න ඕනේ. 1 3 4 6 7 8. ඊළාට C 4 5 6 7. 4 පොදුයි 6 පොදුයි 7 පොදුයි. කොහෙද හරිද? එතකොට ඒක අපුතේ ඇඳලා වෙන්නන්න ඕද පොඩ්ඩක්. 4යි 6යි 7යි. 4 6 7. හරිදනේ. හතරවෙනි එක නම් ලේසි කල්පනාවෙන් ගන්න. පස්වෙනි එක A dash මේලය B මේලය C dash.
හරිදිනේ. හතරවෙනි එක බැලුවොත් A ඡේදන B කියන්නේ A ගේ B ගේ පොදු 2යි 5යි. එතකොට B ඡේදන C කියන්නේ B ටයි C ටයි පොදු. B ටයි C ටයි පොදු 5යි 6යි. එතකොට මේ දෙක අතර තියෙන මේලය. මේ දෙක අතර තියෙන මේලය. එතකොට මේලය කියන්නේ මේ ඔක්කොම. එතකොට හතරවෙනි එකේදී ලකුණු වෙන්න ඕනේ 2යි 5යි 6යි. 2 5 6. තේරුණාද? මේ මේලය කියන්නේ ඔක්කොම. පොදු නෙමෙයි. 2යි 5යි 6යි ලකුණු වෙන්න ඕනේ හතරවෙනි එකට. පස්වෙනි එකටත් ගියොත් මුලින්ම ඉන්නවා A dash. A dash කියන්නේ A ට අයිති නැති. එතකොට A රවුම වහගන්න. ඉතුරුයි 3 6 7 8. A රවුම නැතුව ඔක්කොම. ඊළඟට ඉන්නවා B මේල C ගේ dash. B මේලේ C කියන්නේ B ගේ C ගේ ඔක්කොම. එතකොට B රවුමයි C රවුමයි දෙකම අයින් වෙන්න ඕනේ. ඉතුරු වෙන්නේ 1යි 8යි. B මේලේ C dash කියන්නේ 1යි 8යි. මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? මේලය. මේලය කියන්නේ ආමත ඔක්කොම. එහෙනම් මේ ඔක්කොම. එතන 1 තියෙනවා 3 6 7 8. 1 3 6 7 8. මේ තුන් දෙනා හැර ඉතුරු ඔක්කොම පාට වෙනවා. 2යි 5යි 4යි හැර ඉතුරු ඔක්කොම පාට වෙනවා. පළවෙනි එක පේනවනේ. A ඡේදන B dash මේලය B ඡේදන C dash. පහ නැවත කිව්වොත් පුතේ ඉස්සලම ගත්තා A dash. A dash කියන්නේ A ට අයිති නැති. A ට අයිති නැති ඒවා ගන්න A කුලකය වැව්වා ඉතුරු ටික. ඒව වහගත්තම ඉතුරු වෙන්නේ 3යි 6යි 7යි 8යි. ඊළඟට තියෙනවා B මේලය C dash. එතකොට B මේලය C dash කියන්නේ B මේලේ C. B මේලේ C කියන්නේ BC රවුම් දෙකම. එතන ඉතුරු වෙන්නේ 1යි 8යි. එතන B මේලේ C dash කියන්නේ 1යි 8යි. එතකොට එහෙමනම් පාට වෙන්න ඕනේ 1. 1 කියන්නේ මේක. ඊළඟට 3 6 7
අට කියන්නේ වටේ ටික. මේ ඔක්කොම පාඩ වෙන්න ඕනේ පස්වෙනි එකට මේ තුන් දෙනා ඉතුරුයි. දිනෙත් තව එකක් එනවා නේද? ඉරෝෂ් මොකද කලබල? හරිද? ඉරෝෂ් සර් ටයිප් කරන් හිටියේ එන්ටර් එක. ඇත්තද? එච්චර හදිස්සි. ඔව් සර්. රයිට්. හයවෙනි එක මම මේක මකනවා. දැන් මේ වෙන් රූපය වෙන දැන් මම පොදු අවස්ථාව ගත්තේ විශේෂ අවස්ථාවක එකක් වුණත් උපකුලක සහිත එකක් වුණත් මේ විදිහටම අංක දාලා අපිට ප්‍රදේශ ටික නම් කරගන්න පුළුවන්. 10 වෙනි එක ඉස්සලම තියෙනවා A ඡේදන B dash. ඉස්සලා මේක තේරුම් ගන්න. A ඡේදන B dash කියන්නේ මොකද්ද? A ට අයිති B ට අයිති නැති. AB ගැන හිතන්න. AB ගැන හිතුවම A ට අයිති B ට අයිති නැත්තේ කවුද? 1යි 4යි. A ට අයිති B ට අයිති නෑ. ඊළඟට ඉන්නවා B ඡේදන C dash. ඒ මොකද්ද? B ට අයිති C ට අයිති නැති. B ට අයිති ඒවෙන් C ට අයිති නැත්තේ 2යි 3යි. එතකොට මේ දෙක අතර සම්බන්ධය මේලය. එහෙනම් මේලය කියන ඔක්කොම මේ ඔක්කොම ටික ලකුණු වෙන්න ඕනේ. 1 2 3 4 මේ 3යි මේ 4යි. ඒ ඔක්කොම ටික ඒකේ ලකුණු වෙන්න ඕනේ. හරි. දැන් සමහරව රිලෝස්ට් වුණා වගේ එන්ටර් කරන්න බලාගෙන ඉන්නේ නමයි පන්තියයි පන්ති අංකේ ටයිප් කරලා. රයිට්. දැන් ඊළඟට අපිට ඉතුරුයි මම වෙනස් අවස්ථාවකුත් අපි අනිත් දවසේ බලමු. දැන් කලබලේ ඕක කරාට කිසිම තේරුමක් වෙන්නේ නැහැ. නැත්නම් අච්චු පොතේ දිනා පුතේ අභ්‍යාසෙත් මුල් අභ්‍යාස දෙකේ මම තාම කරේ නැහැ මේකේ වෙන් රූප සටහන් වල ගැටලු තොරතුරු ඇතුළත් කරලා කරන එක. ඒක තමයි අපිට අනිත් දවසේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මම ඒකෙදි පොතේ තියෙන ගැටලු ටිකත් කරන්න හිතාගෙන ඉන්නේ කීපයක් හරි. අන්තිම අභ්‍යාසය කරන්න එපා. දැන්ට ඕගලන්ට කරන්න පුළුවන් මේ වෙන් රූප කුල ලකුණු කිරීමත් එක්ක තියෙන අභ්‍යාස ටික. ඒ කිව්වේ 24යි එක අභ්‍යාසය කර හැකි. ඒක තමයි කරන්න තියෙන 24යි එක අභ්‍යාසය. ඒ අභ්‍යාසය විතරක් කරන්න 24යි දෙක කරන්න එපා. ඒක මම තාම කියලා දුන්නේ නැහැ. 24යි එක කරලා බලන්න. ඒකේ දිනනවා කරපු ටිකම තමයි තියෙන්නේ. ඕනනම් අපි අනිත් දවසේ උපකුලක සහිත අවස්ථාවකුත් සම්පූර්ණ කරමු. රයිට්. හරිද නේ? දැන් ඔයගලන්ට පුළුවන් 9 පන්තියේ පන්ති අංකේ ටයිප් කරන්න. එහෙනම් God bless you. සඳ වෙන්න මොකද කියලා මම මෙසේජ් එකක් දාන්නම් සඳුද තත්ත්වේ. සර් සඳ අපිට ගහනවා කියලා දාලා තිබ්බනේ. ඔව් ඔව්. දැන් 11:00 වෙද්දි ක්ලාස් එක කරනවද නැද්ද කියලා 11:00 වෙද්දකන් තිබ්බේ නෑනේ වෙලාවල් කොහොමද? තිබ්බද? බලමුකෝ මම පාදගෙන හදලා බලන්නම් ඒක. නැති වුණොත් අපි බලාගෙන වමතට නේද ගහන්නේ? මගේ ඉන්ජෙක්ෂන් දෙක අත් දෙකටද කොහෙද ගැහුවේ?
එහෙම වම දකුණ ભેදයක් නැහැ. ඒගොල්ලන්ට අහු වෙන අතකට ගහනවනේ ඒගොල්ලෝ. ඉරෝස්ගේ පස්සට ගහන්න. සමහරුන්ගේ කඩට ගහයි දන්නේ නැහැ පරිස්සමෙන්. මාස් එක දාගෙන ඕ හරි. සිස්ටේ සෙකිරේ කඩ ගන්න සෙකිරගේ. හරි. ඒ වගේ පුතේ සන්දහදිස්සවත් කරේ නැත්නම් බදාදට හම්බ වෙමු. ලොකු ගැටලුවක් නැහැ පාඩම් ටිකේ වෙලාව ඇති අපිට. ඒකින්ද මම ඒකේ වල එහෙනම් අපි සඳ නිවාඩුවක් ගමු කමන්නේ. බදාදට අපි යාස එනම් හරි God Thank you, bless sir. God bless God bless you. පුතේ. Thank you sir. Yeah. Thank you, sir. You sir, God bless you. ඊට පස්සේ ඉතින් එන්නද ගහලා තමයි හම්බ කවන්නේ රවිදු. මොකද දිනේ? ඒක හොඳයි මම දැක්ක මෙසේජ් එක දාලා තියෙනවා. සර් මේ වීඩියෝ ඔප්ෂන් එකක් තිබ්බ මං සර්ට දැම්මා ඒක බැලුවත් මොකද පුතේ? අර මේ අලුත් අප්ඩේට් එකත් එක්ක දීපු ඔප්ෂන් එක. වීඩියෝ මේව එක නේද? මේක ඉතින් අපේ අය වීඩියෝ ඔන් කරන්නේ නැහැ නේ වැඩක් නැහැ නේ ඒකින්ද. හරි. ඒකින්ද මම එච්චර ඒක එළෙව්වේ නෑ වීඩියෝ ඔන් කරන්නේ නැති හින්දා. ගණන් ටිකක් තිබ්බ පුලකවල ඒ ටික මං දාන්න. පුතේ මම අර ටිකක් බලලා පුළුවන් ඉක්මනට එවන්න. දාලා වෙලා ඩිලීට් කරන්න එපා එහෙමම තියලා තියන්න. හරි සර්. thank you sir. හරි. okay පුතේ God bless.